ඉගෙනීමට උනන්දුවක් දක්වන ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මොනිටරි පොලිසි එක. ඔයාලා දන්නවා ඇති අපි ඉන්නේ කලින් තිබ්බ වීඩියෝ එකේ කතා කරා ෆිස්කල් පොලිසි එක. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ ඉකොනොමි එක, GDP එක. එහෙම නැත්නම් ඉකොනොමි එකේ growth එකට බලපෑම් කරන ඊළඟ පොලිසි එක. රාජ්‍ය විසින් අනුගමනය කරන ඊළඟ පොලිසි එක. ඒක තමයි මොනිටරි පොලිසි එක. මෙතනින් ප්‍රධාන වශයෙන්ම ඉෆෙක්ට් කරන්න යාලා බලන්නේ රට ඇතුලේ සංසරණය වන මුදල් සැපයීමට. මුදල් සැපයීමට නැත්නම් මනි සප්ලයි එකට තමයි යාලා මොනිටරි පොලිසි එකේ ප්‍රධාන වශයෙන් බලපෑම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටතර මේකේ මොනිටරි කියන කෑල්ල. මොනිටරි කියන කෑල්ලෙම තේරෙනවා එතන තියෙන අදහස ගත්තොත් මනි කියන එක. දැන් තියෙන අදහස ගත්තොත් මනි කියන එක තමයි කියවෙන්නේ. එතකොට අපි මුලින්ම මොනිටරි පොලිසි එකට යන්න කලින් මේ මනි කියන්නේ මොකක්ද කියලා කතා කරමු. මනි කියන එක ගැන කතා කරොත් මනි කියලා කියන්නේ අපි එදිනෙදා අනිත් පුද්ගලයන්ගෙන් භාණ්ඩ හා සේවා ගන්න යොදා ගන්න ඇසෙට් එකට අපි කියනවා මනි කියලා. අපි එක පුද්ගලයෙක්ගෙන් මෙන්න මේ පුද්ගලයා මම කියලා හිතුවොත් මෙන්න මේ පුද්ගලයා ගාව හාල් තියෙනවා නම් හාල් කිලෝ දෙකක් තියෙනවා නම් අන්නේ හාල් කිලෝ දෙක මම අරගෙන ඒ වෙනුවට මෙයාට දෙනවා රුපියල් 200ක්. රුපියල් 200ක් දෙනවා. අන්නේ විදිහට තව පුද්ගලයෙක්ගේ තියෙන භාණ්ඩ හා සේවා එදිනෙදා මිලදී ගැනීම සඳහා භාවිතා කරන දේ අපි කියන්නේ මනි කියලා. භාවිතා කරන ඇසෙට් එක මනි කියලා අපි හඳුන්වනවා. එහෙම නැත්නම් සරලවම කිව්වොත් භාණ්ඩ හා සේවා හුවමාරුවේ අතරමැදිය වෙන්නේ මේ මනි කියන එක. එතකොට මනි අපිට ඕන වෙන්නේ ඇයි කියලා මනි එකෙන් කරන දේවල් නැත්නම් මනි එකේ ෆන්ක්ෂන්ස් කියලා කියන්න පුළුවන්. මනි එකේ කාර්යයන්, මුදලේ කාර්යයන්. එහෙම නැත්නම් ෆන්ක්ෂන්ස් මොනවද කියලා කතා කරොත් අපි මේ මුදල් වල ෆන්ක්ෂන්ස් තුනක් තියෙනවා. ඒ කියන්නේ මුදල් වල අපිට භාවිත කරන්න පුළුවන් කාර්යයන් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි unit of exchange. unit of exchange. unit of exchange කියන්නේ භාණ්ඩ හා සේවා සමග හුවමාරු කර ගැනීමේ යුනිට් එකක් විදිහට ඒකකයක් විදිහට අපි මුදල් පාවිච්චි කරනවා. භාණ්ඩ හා සේවා වලට හුවමාරු කිරීමේ ඒකකයක් විදිහට අපි පාවිච්චි කරනවා මුදල් කියන එක. එතකොට ඊළඟ එක unit of account. ඊළඟ එක තමයි unit of account. unit of accounts කියන්නේ භාණ්ඩ හා සේවා මැනීමේ එහෙම නැත්නම් අගය කිරීමේ ඒකකයක් විදිහට මුදල් භාවිතා කරනවා කියන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන හාල් කිලෝ දෙක මේ තියෙන හාල් කිලෝ දෙක අපි අගය කරන්නේ කොහොමද? අපි අගය කරන්නේ රුපියල් 200කට. රුපියල් වලින් මුදල් වලින් තමයි අපි අගය කරන්නේ. අන්න ඒ විදිහට ඕනම භාණ්ඩයක් හෝ සේවාවක් අගය කරන එහෙම නැත්නම් වැලියු කරන මාධ්‍ය විදිහට එහෙම නැත්නම් යුනිට් ඒකකයේ විදිහට අපි මුදල් භාවිතා කරනවා කියන එක තමයි unit of account කියලා කියන්නේ. ඊළඟ එක තමයි store of value. store of value. ඒ මොකද්ද? store of value කියන්නේ අපිට මුදලේ අගය ඉතුරු කරලා තියන්න පුළුවන් කියන එක අනාගතේට. ඒ කියන්නේ අපිට අනාගතේට 100ක් 1000ක් ඕනේ නම් අපිට ඒක මුදලින් ඉතුරු කරන්න පුළුවන්. අපිට අද ඉඳන් පටන් අරගෙන 10 එකතු කරලා මුදලින් ඉතුරු කරන්න පුළුවන්. අගේ ස්ටෝර් කරන්න පුළුවන්. වටිනාකම ස්ටෝර් කරන්න පුළුවන් මුදල් වලින්. අපිට දැන් 1000 වුණා අපි දැන් 10 එකතු කරමු. මාසෙට 10 ගාන එකතු කරලා මාස 10කින් මාස 10කට පස්සේ රුපියල් 1000 හදා ගන්නවා. අන්න ඒ විදිහට අපිට අගය ස්ටෝර් කරන්න පුළුවන් මුදල් කියන මාධ්‍ය හරහා. එතකොට මුදල් කියන්නේ මොකද්ද? මුදල් කියන්නේ තවත් පුද්ගලයෙක්ගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා එදිනෙදා අපි පාවිච්චි කරන වත්කම. එහෙම නැත්නම් ඇසෙට් එක අපි කියනවා මනි කියලා. එහෙම නැත්නම් අපිට සරලව කියන්න පුළුවන් භාණ්ඩ හා සේවා හුවමාරුවේ අතරමැදිය තමයි මනි එක කියන්නේ. එතකොට මේ මනි එකේ කාර්යයන් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි unit of exchange. එහෙම නැත්නම් medium of exchange කියලාත් අපිට කියන්න පුළුවන්. medium of exchange එහෙම නැත්නම් unit of exchange. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා හුවමාරු කිරීමේ ඒකකයේ විදිහට. එහෙම නැත්නම් මේ හාල් කිලෝ එක අපි හුවමාරු කරගන්න රුපියල් 200කට. අන්න එහෙම භාණ්ඩයකට හුවමාරු කරනවා වෙනුවට භාණ්ඩ හුවමාරු කිරීමේ මාධ්‍ය විදිහට අපි මුදල් පාවිච්චි කරනවා.
එතකොට ඊළඟ එක කියන්නේ unit of account කියලා. unit of account කියන්නේ මොකද්ද? භාණ්ඩය. භාණ්ඩයේ අගය මැනීම සඳහා අපි මුදල් භාවිතා කරනවා කියන්නේ. store of value කියන්නේ අපිට මුදලේ අගය එකතු කරලා ඉතිරි කරලා තියන්න පුළුවන් කියන එක. අපිට 1000ක් ඕන නම් 10 අපි මාස 10ක් එකතු කරලා 1000 හදා ගන්න පුළුවන්. අගය ස්ටෝර් කරලා තියන්න පුළුවන් කියන එක තමයි එතනදී කියන්නේ. එතකොට අපි දැන් මුදල ගැන කතා කරා. එතකොට අපි බලමු ඊළඟට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. ඊළඟට අපි මොනිටරි පොලිසි එකට යන්න කලින් මේ මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරන ආයතනය ගැන දැනගෙන ඉන්න ඕනේ. මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරනු ලබන්නේ Central Bank of Sri Lanka. එහෙම නැත්නම් මහ බැංකුව. ලංකාවේ මහ බැංකුව තමයි මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරන්නේ. ඔයාලට මතකයි ඇති ෆිස්කල් පොලිසි එක ක්‍රියාත්මක කරේ මුදල් අමාත්‍යාංශය. ඒ වුණාට මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරන්නේ Central Bank of Sri Lanka. එතකොට මේ Central Bank of Sri Lanka කිව්වොත් මේක ඇවිල්ලා බැංකු වල බැංකුව. එහෙම නැත්නම් බැංකු වලට ඉහළින් ඉන්න බැංකු කළමනාකරණය කරනු ලබන ආයතනය තමයි Central Bank of Sri Lanka කියලා කියන්නේ. එතකොට මේ Central Bank of Sri Lanka කියන එකට objectives කියනවා. එයාලා බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඉස්සර කාලේ එහෙම නැත්නම් traditional view එකට අනුව නම් එයාලා බලාපොරොත්තු වෙන රටේම development එක වගේම stability එක. ඒ කියන්නේ ස්ථාවර බව, මූල්‍යමය හා economically වශයෙන් ස්ථාවර වෙන එකයි, ඒ වගේම development එක. එහෙම නැත්නම් economic growth එක තමයි යාලා බලාපොරොත්තු වෙන්නේ මුල්ම කාලේ. එහෙම නැත්නම් traditional view එකට අනුව. හැබැයි modern view එක ගත්තාම modern view එකට අනුව යාලගේ කොටස් තුනකට objectives බෙදන්න ඕනේ. පළවෙනි එක තමයි price stability. ඊළඟ එක තමයි economic stability. economic stability. ඊළඟ එක ඇවිල්ලා financial system stability. පළවෙනි එක ඇවිල්ලා price stability. ඒ කියන්නේ මොකක්ද කියලා ඔයාලට කිව්වොත් inflation එක. උද්දමනයක් හෝ අවදමනයක් නැතුව රට පවත්වාගෙන යන එක. inflation එකක් හෝ deflation එකක් නැතුව රට එක ප්‍රමාණයක පවත්වාගෙන යන එක. ඒ කියන්නේ මුදල් ගත්තොත් රටේ මුදල් ඔක්කොම මූල්‍ය එකක ගත්තොත් මූල්‍ය එකක වැඩිවීමක් හෝ අඩුවීමකින් තොරව එක මට්ටමක පවත්වාගෙන යාමට උත්සාහ කරන එක තමයි price stability කියන්නේ. එතකොට economic stability කියන්නේ net exports එහෙම නැත්නම් exports and imports එක මට්ටමක පවත්වාගෙන යන එක වැඩි වෙන්න දෙන්නේ නැතුව අඩු වෙන්න දෙන්නේ නැතුව එක මට්ටමක පවත්වාගෙන යන එක තමයි අපි economic stability කියලා කියන්නේ. financial system stability කියන්නේ මොකද්ද? financial system එක මම ඔයාලට කලින් පාඩමක් කියලා දුන්නා ඔයාලට මතක ඇති. savings investments and financial system කියන පාඩමේ financial system එක ගැන කියලා දුන්නා. ඒ කියන්නේ මුදල් තව පුද්ගලයෙක් මුදල් තියෙන පාර්ශ්ව වලින් මුදල් නැති පාර්ශ්වවලට මුදල් හුවමාරු වෙන system එක ස්ථාවරව පවත්වාගෙන යන එක. උදාහරණයක් විදිහට කිව්වොත් බැංකු ටික වැටෙන්න දෙන්නේ නැතුව තියාගෙන යනවා නම් ඒක financial system stability කියලා කියනවා. කියන්නේ බැංකුව අතේ දැන් කවුරු හරි ඇවිල්ලා තැන්පතුවක් ගන්න සල්ලි ඉල්ලුවොත් ඒකෙන් මගේ තැන්පතුව රිලීස් කරන්න කියලා කවුරු හරි බැංකුවෙන් ඉල්ලුවාම බැංකුව අතේ සල්ලි නැත්තම් මේ තැන්පතු හිමියට මුදල් ටික දෙන්න. එතකොට මොකද කරන්නේ? මහා බැංකුව එතනට මැදිහත් වෙලා මේ මුදල් ටික බැංකුවට ණයක් විදියට දීලා අන්න එහෙම බැංකුව වැටෙන්න දෙන්නේ නැතුව ස්ථාවරව පවත්වා ගන්නවා නම් financial system stability කියලා අපි කියනවා. ඔන්න ඔය තුන තමයි ප්‍රධාන වශයෙන් දැන් modern view එකට අනුව එයාලගේ objectives වෙන්නේ Central Bank of Sri Lanka වල. ඊළඟට අපි බලන්න ඕනේ මෙයාලගේ task. එහෙම නැත්නම් functions. එහෙම නැත්නම් කාර්යයන් මොනවද කියලා. අපි කතා කරමු functions ගත්තාම main වශයෙන් මෙයාලට functions තුනක් තියෙනවා. objectives වගේම functions තුනක් තියෙනවා. පළවෙනි එක තමයි එයාලා regulate කරන්න ඕනේ බැංකු ටික එහෙම නැත්නම් financial system එක ඇතුළේ ඉන්න institutes ටික එයාලා අධීක්ෂණය කරන්න ඕනේ. පළවෙනි එක තමයි අධීක්ෂණය කරනවා. මේ ඔක්කොම අධීක්ෂණය කරනවා. එයාලා අධීක්ෂණය කරන්නේ මොකටද? එයාලා government එකෙන් පනවපු නීති රීති රෙගුලාසි follow කරනවාද කියලා බලන්න ඒවා අධීක්ෂණය කරන එක එයාලගේ number 1 කාර්ය වෙලා තියෙනවා. එතකොට තව එකක් තියෙනවා එයාලගේ ඒක තමයි බැංකු වලට ණය ලබා දීම. එහෙම නැත්නම් බැංකුව විදිහට කටයුතු කරනවා. වාණිජ බැංකු වලත් නැත්නම් නිකම් බැංකු වල මහා බැංකු වල මහා බැංකුව කියන අර්ථෙම තියෙනවා බැංකු වලත් බැංකුව විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ බැංකු වලට මුදල් අවශ්‍යතාවය ඇති වුණාම මෙයාලා ණය ලබා දෙන එක තමයි දෙවෙනි කාර්යය. ඊළඟට තුන්වෙනි කාර්යය තමයි අපි මේ කතා කරන
මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරනවා. පළවෙනි කාර්යය මොකද්ද? පළවෙනි කාර්යය තමයි යාළගේ ගවර්න්මන්ට් එක විසින් පාලනය කරපු නීති රීති රෙගුලාසින් බැංකු හා නැත්නම් ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුට්ස් ක්‍රියාත්මක කරනවාද කියලා අධීක්ෂණය කරන එක. දෙවෙනි එක තමයි බැංකුවල විදිහට කටයුතු කරන එක. බැංකුවල විදිහට කටයුතු කරන එක. ඒ කියන්නේ බැංකුවලට අවශ්‍ය වෙන ණය පහසුකම් ලබා දෙන. ඊළඟ තුන්වෙනි එක තමයි මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරන එක. එතකොට මහ බැංකුව විදිහට එයාලගේ ප්‍රධානම කාර්යය මේ අපි කතා කරේ ප්‍රධාන කාර්යයන් තුන. ඒ තුනෙනුත් ප්‍රධානම කාර්යය විදිහට අපි සැලකන්නේ මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරන එක. මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරන එක තමයි යාළගේ මේන් ටාස්ක් එක. එහෙම නැත්නම් ෆන්ක්ෂන් එක. හරි. ඊළඟට අපි බලමු මෙතනදී මේ මොනිටරි පොලිසි එකේදී අපි මොනිටරි පොලිසි එක යටතේ අපි මනි සප්ලයි එකට බලපෑම් කරත් මනි සප්ලයි එක කියන එකට බලපෑම් කරනකොට ඒකෙන් ගොඩක් වෙලාවට බලපෑම ඇති වෙනවා මෙන්න මේකට ප්‍රයිස් ස්ටැබිලිටි කියන එක. මොනිටරි පොලිසි එකෙන් මනි සප්ලයි එකට බලපෑම් කරනකොට ඒක කෙලින්ම බලපානවා අපේ ප්‍රයිස් ස්ටැබිලිටි කියන එකට. එතකොට අපි මුලින්ම මොනිටරි පොලිසි එකට යන්න කලින් ප්‍රයිස් ස්ටැබිලිටි කියන එක කතා කරලා ඉමු ටිකක්. හරි. ඊළඟට අපි මේ ප්‍රයිස් ස්ටැබිලිටි කියන එක කතා කරොත් ප්‍රයිස් ස්ටැබිලිටි කියලා කියන්නේ රටේ තියෙන මිල මුදල් නැත්නම් ජෙනරල් ප්‍රයිස් ලෙවල්ස් මූල්‍ය මට්ටම් එක මට්ටමක පවත්වා ගැනීම. ඒ කියන්නේ එක මට්ටමකම පවත්වා ගැනීම කියලා කිව්වොත් වැරදි ඇත්තටම. එක මට්ටමක පවත්වා ගැනීම නෙමෙයි ඉහළ ඉන්ෆ්ලේෂන් එකක් හෝ අඩුම ඩිෆ්ලේෂන් එකකට යන්න නොදී පවත්වා ගැනීම කිව්වොත් හරි. ඉන්ෆ්ලේෂන් එක කියන්නේ ප්‍රයිස් ලෙවල්ස් අපි හිතමු මෙහෙම දිනනවා නම් මේක chart එක. මෙතන ප්‍රයිස් ලෙවල්ස් තියෙනවා. මෙතන තියෙනවා goods and services. එතකොට අපි එහෙම ගත්තොත් මෙහෙම තියෙන්න ඕනේ කියන එක නෙමෙයි ප්‍රයිස් ස්ටැබිලිටි කියන්නේ. එහෙම තියාගන්න බෑ කිසිම රටකට. අපි ගත්තොත් මේක ඇතුලේ එහෙම කෙලින්ම මේ ලයින් එක මේම තියනවා කියන මේ ප්‍රයිස් ස්ටැබිලිටි කියන්නේ අපි උදාහරණයක් හිතුවා මේක තමයි high inflation rate එක පයින් කරන. මෙතනින් පෙන්නොත් තමයි අපි කියන්නේ high inflation එකක් කියලා. එතකොට අපි මේ තමයි high deflation rate මේ range එක. එතකොට මෙතනින් එහාට පෙන්නොත් තමයි අපි කියන්නේ high inflation එකක් කියලා. මෙතනින් එහාට පෙන්නොත් අපි කියනවා high inflation එකක් කියලා. මෙතනින් මෙහාට පෙන්නොත් අපි කියනවා high deflation එකක් කියලා. එතකොට price stability කියන්නේ අන්න ඕක අතර price එක අරගෙන යන එක. මේක අතර price එක අරගෙන යන එක මිස මෙහෙම කෙලින්ම price එක තියෙන්න ඕනේ කියන එක නෙමෙයි. ඔහොම කෙලින්ම තියාගන්න බෑ කොහොමද රටකට මේ high inflation එකට යන්න දෙන්නේ නැතුව high deflation එකට යන්න දෙන්නේ නැතුව රට ඔය අතර තියාගන්න එකට තමයි අපි price stability කියලා කියන්නේ. එතකොට මේ price stability කියන එකේ වැදගත්කම ගැන කතා කරොත් පළවෙනියම අපිට දක්වන්න පුළුවන් ඒක improve කරනවා transparency එක improve. පළවෙනි එක තමයි improve transparency. Transparency කියලා කියන්නේ දැන් අපේ රටේ price stability එකක් තියෙනවා නම් අපි අද දන්නවා හෙට මේ මුදල් වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ කියලා. එතකොට මම දන්නවා හෙට අද වටිනාකම හෙටත් තියෙනවා කියලා මම හරියටම දන්නවා. ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්සි එකක් දන්නවා. මගේ තියෙන මට හොඳට ගන්න පුළුවන් මොකද මම දන්නවා හෙට මේ ප්‍රයිස් එක වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඉන්ෆ්ලේෂන් එකක් තියෙනවා නම් එතකොට මොකද අපි දන්නවා හෙට මුදල් වැඩි වෙනවා කියලා. එතකොට අපි අද ඔක්කොම ටික අරගන්න උත්සාහ කරනවා. එතකොට හෙට මුදල් අඩු වෙනවා කියලා අපිට හිතනවා නම් එතකොට අපි හිතනවා එතකොට price stability එකක් නැත්තම් එතකොට අපි දන්නේ හෙට මුදල් වැඩි වෙයිද හෙට මුදල් අඩු වෙයිද කියලා. එතකොට අපේ තීරණ ගන්නදී අපිට තීරණ ගන්න අමාරුයි. transparency එක නැහැ. මොකද අපි දන්නේ හෙට මොකක් වෙයිද කියලා. හැබැයි price stability එකක් තියෙද්දී අපි දන්නවා හෙට මොකද වෙන්නේ කියලා. අන්න ඒකට තමයි improve transparency කියලා කියන්නේ. ඊළඟ එක තමයි reduce inflation risk.
inflation risk. reduce inflation risk කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අද අපි ගන්න දේ වටිනාකම එන අපි ඉතුරු කරන මුදලේ වටිනාකම හෙට වෙනස් වෙනවා නම් හෙට වැඩි වෙලා නම් ඒ කියන්නේ අපි අද රුපියල් 1000ක් ඉතුරු කරාම price levels හෙට වැඩි වෙලා නම් අපි 1000ක් ඉතුරු කරනවා හෙට බඩු ගන්න කියලා. හැබැයි දැන් අද මිල 10යි. එතකොට මට ඕනේ කරන භාණ්ඩ 100 මට අද ගන්න පුළුවන්. හැබැයි හෙට බලද්දී ඒක 20ක් වෙලා නම් price එක 20ක් වෙලා නම් මට ඕනේ කරන භාණ්ඩ 100 මට ගන්න බෑ. මට ගන්න වෙන්නේ 550ක් විතර. භාණ්ඩ වලින් 50ක් විතරයි මට ගන්න වෙන්නේ. අන්න ඒක තමයි ක්‍රෙඩිට් රිස්ක් එක කියන්නේ. අද තියාගන්න දේ හෙට රිස්ක් එකක් බවට පත් වෙන්න පුළුවන්. ඉන්ෆ්ලේෂන් එකක් තියෙනවා නම් ඩිෆ්ලේෂන් එකක් තියෙනවා. ඉන්ෆ්ලේෂන් එක තියෙනකොට අපිට රිස්ක් එකක් තියෙනවා. හෙට මුදලේ වටිනාකම නැති වෙයි කියලා. අන්නේ රිස්ක් එකට තමයි අපි මේක අඩු වෙනවා කියලා කියන්නේ. මොකද අපි ප්‍රයිස් එක මට්ටමක යනවා කියලා දන්නවා නම් අපි දන්නවා මුදලේ අගය හෙට වෙද්දි නැති වෙන්නේ නැහැ කියලා. රිස්ක් එක අඩු වෙනවා. තුන්වෙනි එක තමයි avoid unproductive activities. කියන්නේ. එතනදී මේ unproductive activities කියන එකක් ඉකොනොමි එකේ තියෙනවා නම් අනිවාර්යෙන් price stability කියන එක නැහැ. unproductive activities තියෙනකොට price stability කියන එක නැති වෙනවා. avoid unproductive activities කියන්නේ price stability එක තියෙනවා නම් මේ unproductive activities නැහැ. price මේක තියෙද්දි මේක නැත්නම් මේක තියෙනවා කියන්නේ මේ දේ නැහැ කියන එක තමයි. unproductive activities නැහැ. price stability තියෙනවා නම් avoid වෙනවා unproductive activities. ඒතකොට දැන් ඔයාලගේ හිතේ ප්‍රශ්නයක් ඇති වෙනවා ඇති මේ unproductive activities කියන්නේ මොනවද කියන්නේ. රටක තියෙන activities ගත්තොත් ඒ activities අපිට දෙකකට බෙදන්න ඕන. එකක් තමයි productive අනිත් එක තමයි unproductive. මම මේක පොඩි උදාහරණයක් කරන් කියන්න. අපි ගත්තොත් අපිට කන්න ආසාවක් ඇති වෙනවා පීසා. කන්න ඕනේ වෙනවා. දැන් ගෙදරට පීසා එකක් ගේන්න. දැන් මට පීසා එකෙන් ලොකු ප්‍රමාණයක් කන්න ඕනේ. අනිත් අය කනවා වගේ මට තව ලොකු ප්‍රමාණයක් ඕනේ. ලොකු ප්‍රමාණයක් කන්න ඕනේ. එතකොට මට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එක තමයි මං තව පීස් එකක් හදනවා. එහෙම නැත්නම් මං තව පීස් එකක් ගෙන්නනවා. අපි ඒක හදනවා කියන්නේ. ගෙදර හදාගන්න. ගෙන්නන්න සල්ලි නැති ඉඳ ගෙදර හදාගන්න. ප්‍රොඩක්ටිව් කියන්නේ අන්න ඒවට. අපි තව පීස් එකක් හදාගත්තාම, අපි තව පීස් හදන්න ගත්තාම අනිත් අයටත් තව පීස් තියෙනවා. අපි හදනවා කියන්නේ අපිට වගේම අපි අනිත් අයටත් හදනවා. කියන්නේ අපිටත් තියෙනවා අනිත් අයටත් තියෙනවා. අපිටත් තියෙනවා අනිත් අයටත් තියෙනවා අපි හදන්න ගත්තාම මේක. ඒකට අපි කියනවා ප්‍රොඩක්ටිව්. කියන්නේ අපි කරන ඇක්ටිවිටි එක නිසා අනිත් කෙනා ඒ ඇක්ටිවිටි එකට දායකුනේ නැති වුණත් ඒ පුද්ගලයාටත් ඒ දේ තියෙනවා අපිටත් ඒ දේ තියෙනවා. හැබැයි මේ අන්ප්‍රොඩක්ටිව් කියන එකේදී මොකද වෙන්නේ? අපි ගෙනාවු පීස් එකෙන් අපි try කරනවා ගන්න පුළුවන් ලොකුම කෑල්ල කපා ගන්න. පීස් එකේ තියෙන ලොකුම කෑල්ල අපි ගන්න උත්සාහ කරනවා. අපි එතනදී ලොකුම කෑල්ල ගත්තාම මොකද වෙන්නේ? අපිට ලොකු ප්‍රමාණයක් තියෙනවා තමයි. හැබැයි අපිට ලොකු ප්‍රමාණය හම්බෙන්නේ කොහොමද? අනිත් අයගේ කොටසින් ඒක අඩු වෙලා තමයි අපිට ලොකු ප්‍රමාණයක් හම්බෙන්නේ. අපිට ලොකු කෑල්ල හම්බෙන්නේ අනිත් අය පොඩි කෑලි කන හින්දා. අනිත් අය පොඩි ප්‍රමාණයක් කන හින්දායි අපිට ලොකු කෑලි හම්බෙන්නේ. හැබැයි මෙතනදී මොකද උනේ? අනිත් අයත් හොඳට කෑවා, අපිත් හොඳට කෑවා, අපි හදපු හින්දා. එතකොට අපි ප්‍රොඩක්ට් ප්‍රොඩක්ටිව් එකක්. එන හැමෝටම වාසියක් වුණා. මෙතන අන්ප්‍රොඩක්ටිව් කියන්නේ self gain එක ගැන හිතලා අනිත් අයගේ දේවල් නැති කරනවා නම් අපි කියනවා අන්ප්‍රොඩක්ටිව් activities කියලා. අන්න එහෙම තත්ත්වයක් ඇති වෙනකොට එක්ක ඩිෆ්ලේෂන් එකක් නැත්නම් ඉන්ෆ්ලේෂන් එකක් ඇති වෙනවා. ගොඩක් වෙලාවට ඉන්ෆ්ලේෂන් එකක් ඇති වෙන හැකියාව වැඩි. මොකද එකම භාණ්ඩයකට අපි වැඩිපුර ගන්න try කරන හින්දා එතකොට මොකද වෙන්නේ? මිල මට්ටම් වලට ඇති වෙන ඉල්ලුම් වැඩි වෙලා අන්න ඉන්ෆ්ලේෂන් එකක් හට ගන්න පටන් ගන්නවා. ඔන්න ඔය ටික තමයි price stability එක ගැන කතා කරන්න. ඊළඟට අපි කතා කරමු price stability එක මයින්නේ කොහොමද කියලා. හරි.
ඊළඟට අපි කතා කරොත් මේ price stability කියන එක. මේ price stability කියන එක measure කරන්න අපි පාවිච්චි කරනවා inflation rates දෙක. එකක් තමයි headline inflation කියන එක. අනිත් එක core inflation කියන එක. headline inflation කියන එකයි core inflation කියන එකයි පාවිච්චි කරනවා මෙන්න මේ price stability එක කියන එකමයි. එතකොට අපි කතා කරොත් මේකට යන්න කලින් ඔයාලා තේරුම් ගන්න ඕනේ foods සම්බන්ධ දේවල්, කෑම සම්බන්ධ දේවල්, foods and supplies වලයි gas වගේ ඉන්ධන වල, foods, gas වගේ ඉන්ධනයි කෑම වර්ගයි ගත්තාම ඒවල මිල ඉතාමත් වේගයෙන් වෙනස් වෙන සුළු. ඒවල ඉල්ලුම ගත්තොත් ඉතාමත් වේගයෙන් වෙනස් වෙනවා. ඒ වගේම ඒකේ මිලත් ඉතා වේගයෙන් වෙනස් වෙනවා. අන්න ඒ හින්දා අපි මෙතනදී ඉන්ෆ්ලේෂන් එකේ මේ කෝ ඉන්ෆ්ලේෂන් කියන එක හදද්දී මොකද කරන්නේ මේ foods and gases කියන වල price levels අයින් කරලා අනිත් දේවල් වල price levels විතරක් දාලා ඉන්ෆ්ලේෂන් එක මයින්කොට මෙයාලා මේ foods and gases නැත්නම් කෑම වර්ගවල මිලයි ඉන්ධන වල මිලයි අයින් කරලා කෝ දේවල් ඒ කියන්නේ එකපාරට වෙනස් වෙන්නේ නැති දේවල් පමණක් ඇතුළත් කරලා ඒ වල මිල ලෙවල් වලින් ඉන්ෆ්ලේෂන් එක හොයන එක තමයි කෝ ඉන්ෆ්ලේෂන් එකේදී වෙන්නේ. මෙතනදී මොකද වෙන්නේ හෙඩ්ලයින් එකේදී වෙන්නේ මේ කෝ ඉන්ෆ්ලේෂන් එකට මේ වල ප්‍රයිස් ලෙවලුස් එකතු වෙන්නේ. කෝ එකට එකතු වෙනවා foods and gas. එකට foods and gas වල price levels එකතු කරාට පස්සේ එන inflation level එක තමයි අපි headline inflation කියලා කියන්නේ. එතකොට ඔය දෙක පාවිච්චි කරලා අපි මේ price stability කියන එක මයින් එක තමයි සිද්ධ කරන්නේ. හරි. අපි ගිහින් බලමු ඊළඟට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි. ඊළඟට අපි monetary policy එකට යන්න කලින් monetary policy එක වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා අපි කතා කරමු මුලින් money supply කියන එකයි money demand කියන එකයි. අපි money supply කියන එක ගැන මුලින් කතා කරොත් money supply කියලා කියන්නේ රට ඇතුලේ සංසරණය වන සියලුම currency නැත්නම් මුදල් වලට ආසන්නම ද්‍රවශීලතාවයකින් යුතු වත්කම් වල එකතුව. මුදලුයි money plus liquid currency කියන්නේ අපි ඒකට ගොඩක් වෙලාවට සලකන්නේ මෙතනදී අපි ගන්නෙ deposits. money and deposits රට ඇතුලේ සංසරණය වන money and deposits වල එකතුවට අපි කියනවා money supply කියලා. රට ඇතුලේ සංසරණය වෙන මුදල් හා තැන්පතු වල එකතුව. එහෙම නැත්නම් මේකට අපි කියන මුදල් වලට ආසන්නම ද්‍රවශීලතාවයක් තියෙන වත්කමක් කියලා. ද්‍රවශීලතාවය කියන්නේ මොකක්ද? ඉක්මනටම මුදල් කර ගැනීමේ හැකියාව. ද්‍රවශීලතාවය වැඩිම money වල. මොකද මුදල් අපිට මුදල් බවට පත් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ money කියන වල ද්‍රවශීලතාවය ඉතාමත් වැඩි. deposits වල ඊළඟට අපිට ගන්න පුළුවන් මොකද deposits අපිට ටක් ගාලා ගනුදෙනුවකට යොදා ගන්න පුළුවන්. ඒ වගේම මුදල් කිරීමේ හැකියාව වැඩි. එහෙනම් අපි කියනවා මේකේ ද්‍රවශීලතාවයත් වැඩි කියලා. හැබැයි වැඩිම මේක. ඒ වගේම අපි ගත්තොත් land වගේ දේවල්. භූමිය නැත්නම් buildings වගේ දේවල් ගත්තොත් මේවල ද්‍රවශීලතාවය ඉතාමත් අඩුයි. මොකද ඉක්මනට මුදල් කරගන්න බෑ අපිට. මුදල් වෙන්නේ නැහැ. land එක විකුණනවා අපි මාස ගාණක් පද්දලේ දැම්මේ ඉඳලා එක්කෙනෙක් කෙනකන් ඉඳලා තමයි විකුණන්න ඕන. අන්න ඒතකොට ද්‍රවශීලතාවය ගොඩක් අඩුයි. හරි. ඒතකොට ද්‍රවශීලතාවය වැඩි විතරයි මෙතන අරගෙන තියෙන්නේ. money එකයි deposits වල එකතුව රට ඇතුළේ සංසරණය වෙන money වලයි deposits වල එකතුව money supply කියලා අපි කියනවා. money demand කියන්නේ මොකක්ද? money demand කියන්නේ මුදල් කියන දේ ආයෝජනය නොකර ඒ මුදල් කියන දේ මුදල් වශයෙන්ම ළඟ තබා ගැනීමට මිනිසුන් දක්වන කැමැත්තට අපි කියනවා money demand එක කියලා. කියන්නේ මුදල් විදිහටම ළඟ තියාගන්න. මම දැන් මගේ අතේ තියෙන ලක්ෂයක් මම මේ ලක්ෂය ගිහිල්ලා බැංකුවට දාන්නේ නැතුව ඒක මංගාව ඒ විදිහට මුදල් වගේම තියාගන්නවා නම් අපි ඒකට කියනවා money demand එකක් තියෙනවා කියලා ලක්ෂයක. ඒ කියන්නේ
අපි ආයෝජනය කරන්නේ නැතුව අපේ මුදල් ආයෝජනය නොකර අපි ගාවම තියාගන්නවා නම් අපි ඒකට කියනවා මනි ඩිමාන්ඩ් එක කියලා. මනි ඩිමාන්ඩ් එකක් ඇති වෙන්න බලපාන කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි transaction motive එක. transaction කියන වචනේම තියෙනවා transaction motive කියන්නේ එදිනෙදා. transaction motive කියන්නේ අපි එදිනෙදා ගනුදෙනු සිදු කිරීම සඳහා මුදල් වශයෙන්ම ළඟ තබා ගන්නවා නම් අපි කියන එක transaction motive කියලා. එහෙනම් අපිට හෙට ඕන වෙන ක්‍රීම් එක ගන්න, එහෙම නැත්නම් අපිට හෙට ඕන වෙන රීලෝඩ් එක දාගන්න, එහෙම නැත්නම් අපිට හෙට ඕන වෙන පිටි ටික ගන්න අපි මුදල් අපි ගාවම තියා ගන්නවා නම් ඒ විදිහටම අපි කියන transaction motive එක කියලා. දෙක තමයි precautionary motive. precautionary motive කියන්නේ අපි යම්කිසි හදිස්සි අවස්ථාවක් ඇති වෙයි. අනාගතයේ යම්කිසි හදිස්සි අවස්ථාවක් ඇති වෙයි කියලා අපේ මුදල් වශයෙන්ම ළඟ තබා ගන්නවා නම් අපි කියනවා precautionary motive කියලා. ඒ කියන්නේ අනාගතේ මට අසනීපයක් වෙයි කියලා මට හිතෙනවා නම් මම මගේ සල්ලි ළඟ තියා ගන්නවා සල්ලි විදියට. අන්න ඒකට අපි කියනවා precautionary motive කියලා. එතකොට අපි තුන්වෙනි එක ගත්තොත් මෙතනදී රෝගයක් වුණොත් ඒකට කියලා තියාගන්න ඒවා. එතකොට තුන්වෙනි එකේදී අපි කතා කරනවා speculatory motive. speculatory motive කියන්නේ අනාගතයේ ලාභ ඉපීම සඳහා මුදල් වශයෙන්ම මං ගාව තියාගන්නවා නම් අන්න ඒකට අපි කියනවා speculative motive කියලා. ඒ කියන්නේ මම හිතුව මම අද සල්ලි ළඟ තියාගන්නවා. අද මං ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා ඇහුවාම මම ඉතිරි කරොත් ඔයාලා මට කීයක් දෙනවද කියලා. එයාලා කියනවා 100%ක පොලියක් මං දෙනවා. අපේ බැංකුවෙන් දෙනවා එයාට කියලා. එතකොට මට හිතෙනවා මට 100%ක් මදි. මීට වඩා පොලියක් ආපු දවසට මං ආයෝජනය කරනවා කියලා හිතාගෙන සල්ලි ටික අරගෙන ගෙදර එනවා. එතකොට මම සල්ලි ටික ආයෝජනය නොකර මං ගාවම තියාගත්ත අනාගතේ වැඩි වුණාම ආයෝජනය කරනවා කියලා හිතලා. ඒ කියන්නේ අනාගතේ වැඩි ලාභ ලැබීමේ අරමුණින් සල්ලි ටික මම ළඟම තියාගන්නවා නම් අපි ඒකට කියනවා speculatory motive කියලා. එතකොට මම අනාගතයේ පොලි අනුපාතය වැඩි වුණාම තමයි ආයෝජනය කරන්නේ. එතකම් මගේ මුදල් ටික මං ගාව මුදල් විදිහටම තියෙනවා. අන්න ඒක තමයි speculatory motive කියන්නේ. transaction කියන්නේ එදිනෙදා ගනුදෙනු සඳහා තියාගන්න ටික. precautionary කියන්නේ මොකද්ද? හදිස්සි අවස්ථාවක්. එහෙම නැත්නම් හදිස්සි අවශ්‍යතාවයක්. රෝගයක් වුණොත් ඒකට තියාගන්න මුදල් ටික. මෙතනදී කියන්නේ අනාගතයේ ලාභ ලබා ගැනීම සඳහා ළඟ තියාගන්න මුදල් ටික. ඔයාලා දැන් money supply කියන එකයි demand එකයි කියන එක තේරෙනවා. එතකොට අපිට දැන් පුළුවන් monetary policy එක හරියට තේරුම් ගන්න. අපි කියලා බලමු monetary policy එක මොකක්ද කියලා. monetary policy කියන්නේ අපි කතා කරපු money supply එක. අපි කතා කරමු money supply එක ගත්තොත් monetary policy කියලා කියන්නේ money supply එක අඩු වැඩි කරලා නැත්නම් money supply එක වෙනස් කිරීම වලට ලක් කරලා economy එකේ speed එක අඩු වැඩි කරන එක. economic speed එක අඩු වැඩි කරන එක. නැත්නම් economy එකේ growth speed එක අඩු වැඩි කරන එක තමයි කරන්නේ. monetary policy එකෙන් කරන්නේ money supply එකට බලපෑම් කරලා economy එකේ speed එක එක්ක boost කරන එක එක්ක slow කරන එක. එතකොට මේකේ ඇත්තටම යාලා බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම main goal එක monetary policy එකේ main goal එක price stability එක. මොකද මේ money supply එක කියන එක price levels වලට අතිශය බලපෑම් කරන දෙයක්. ඒකෙන් යාලට price stability එක ස්ථාපනය කරන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු මේ monetary policy එකේදී එයාලා පාවිච්චි කරන tools මොනවාද කියලා. එතකොට ඒකට යන්න කලින් ඔයාලට හිතුණාද දන්නේ මම කිව්වාම monetary policy එකේ supply එකට බලපෑම් කරලා ඒකෙන් economic speed එක මේ අඩු වැඩි කරලා එයාලා බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ මේ price stability එක කියලා. ඒක වෙන්නේ කොහොමද කියලා ඔයාලා හිතුවොත් price stability කියන එක ඇති වෙන්නේ මේ monetary policy එකෙන් අපි හිතමු money supply එක වැඩි කරනවා. money supply එක වැඩි කරාම මොකද වෙන්නේ? දැන් මිනිස්සු අතේ සල්ලි ගොඩක් තියෙනවා. අපි හිතමු කලින් රුපියල් 1000ක් අතේ තිබ්බ මිනිස්සු ගාව දැන් රුපියල් 2000ක් තියෙනවා. එතකොට මේ 1000ක් තිබ්බ කට්ටිය මිලදී ගත්තේ
1000ක් වටින බඩු භාණ්ඩ. මේ 1000ක් වටින බඩු භාණ්ඩ තමයි එයාලා මිලදී ගත්තේ මේ රුපියල් 1000 දීලා ඒ කාලේ. හැබැයි දැන් එයාලා අතේ රුපියල් 1000ක් නෙමෙයි තියෙන්නේ. එයාලා අතේ 2000ක් තියෙනවා. එතකොට දැන් එයාලා මේ 2000 අරගෙන තමයි මේ 1000 ගන්නෙ. එතකොට දැන් මොතන තරගයක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට අඩු භාණ්ඩ ප්‍රමාණයක් වැඩි මුදල් ප්‍රමාණයක් හොයාගෙන එනවා. එතකොට මේ සප්ලයර්ස්ලා මොකද කරන්නේ? එයාලා පුළුවන් තරම් ගාණ වැඩි කරනවා. එතකොට එයාලා 1000ට තිබ්බ එක 2000ට තමයි දැන් විකිනෙන්නේ. එතකොට අඩු භාණ්ඩ ප්‍රමාණයක් වැඩි මුදල් ප්‍රමාණයක් හොයාගෙන ආපුවාම ප්‍රයිස් ලෙවල් එක 1000 ඉඳන් 2000ට ගියා. අන්න පටන් ගත්තා ඉන්ෆ්ලේෂන් එක. ඉන්ෆ්ලේෂන් කියන එක පටන් ගත්තා. ඕකේ අනිත් පැත්ත ගත්තොත් සප්ලයි එක අඩු කරනවා. කලින් 2000ක් තිබ්බ කට්ටිය අතේ දැන් තියෙන්නේ 1000යි. කලින් 2000ක් තිබ්බ අය අතේ දැන් තියෙන්නේ 1000යි. මිලේ දැන් යාලා අතේ සල්ලි තියනවා අඩුයි. කලින් යාලා 2000කට ගත්තේ භාණ්ඩ හා සේවා 2000කට ගත්ත භාණ්ඩ හා සේවා 2000කට ගත්ත භාණ්ඩ හා සේවා යාලට ගන්න අතේ තියෙන්නේ 1000ක් විතරයි. එතකොට මෙයාලා 2000ක් නිපදවලා දෙනවා. එතකොට මේ සේල් සප්ලයි කරන කට්ටිය හිතනවා මේ 2000 කොහොම හරි විකුණ ගන්න ඕනේ කියලා. අන්න එතකොට මොකද යාලා කරන්නේ? මේ 2000 අලාභ ලැබුවත් කමක් නැහැ කියලා 1000ට විකුණනවා. මෙතන 1000ක් නේ යාලා දෙන්නේ අතේ තියෙන මිනිස්සු අතේ තියෙන 1000. අන්නේ 1000ට අලාභ ලැබුවත් කමක් නැහැ කියලා විකුණනවා. අන්න පටන් ගන්නවා ඩිෆ්ලේෂන් එක. අන්න ඔය විදිහට මොනිටරි පොලිසි එකෙන් අර ප්‍රයිස් ස්ටැබිලිටි එක බලාපොරොත්තු වෙනවා කියන්නේ ඕකයි. මොනිටරි පොලිසි එකෙන් මොන හරි එහෙම වුණොත් එක්ක ඉන්ෆ්ලේෂන් එක නැත්නම් ඩිෆ්ලේෂන් එක හටගන්නවා. ඒ වගේම ඉන්ෆ්ලේෂන් එකක් තියෙද්දි මනි සප්ලයි එක අඩු කරලා ඒක නැති කරන්නත් පුළුවන්. ඩිෆ්ලේෂන් එකක් තියෙද්දි මනි සප්ලයි එක වැඩි කරලා මිල මට්ටම් ඉහළට ගන්නත් පුළුවන්. ඒක තමයි මොනිටරි පොලිසි එකෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි කතා කරමු මොනිටරි පොලිසි එකේ පාවිච්චි කරන ටූල්ස් මොනවද කියලා ඊළඟට. මොනිටරි පොලිසි එකේ ටූල්ස් ගැන කතා කරමු. ඔයාලට මතක ඇති ෆිස්කල් පොලිසි එකේ අපි ටූල්ස් ගැන කතා කරද්දී අපි කිව්වා ගවර්න්මන්ට් ස්පෙන්ඩින් ඇන්ඩ් ටැක්සස් තමයි ෆිස්කල් පොලිසි එකේ ටූල්ස් කියලා. ඒ වගේම මොනිටරි පොලිසි එකට ටූල්ස් තියෙනවා. මොනිටරි පොලිසි එකේ ටූල්ස් වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි open market operations. ඊළඟ එක තමයි reserve requirement. තුන්වෙනි එක තමයි discount rate. දැන් ඔයාලට මේක තේරෙනවා හොරයි නම් බය වෙන්න එපා. අපි එකින් එකට කතා කරමු මේ මොනවද කියලා.